හත ශ්‍රේණියේ ආදරණීය දුවේ පුතේ මෙන්න අපි මේ පාඩම් කොටසෙත් ඔබත් එක්ක සම්බන්ධ වෙනවා අපේ හත ශ්‍රේණිය ICT පාඩම් මාලාවේ අපේ අවසාන පාඩම ඒ කියන්නේ 7 වෙනි පාඩම සාකච්ඡා කරන්න. ඔබ දන්නවා අපි මේ කතා බහ කරමින් ඉන්නේ අන්තර්ජාලය ගැන අන්තර්ජාලයේ භාවිතාවන් ගැන එහි සුවිශේෂී පාඩම් කොටසක් අපි කතා කරමින් හිටියා පසුගිය පාඩම දක්වා ඒ තමයි වෙබ් අඩවි කොහොමද නිර්මාණය කරන්න කියලා. හත ශ්‍රේණියට එනකං අපේ චූටි දූල පුතාලා මේ පාඩමට එනකං අපේ චූටි දූල පුතාලා අන්තර්ජාලයේ වෙබ් අඩවි පරිශීලනය කරන්න පුරුදු වෙලා හිටියා. දැන් දන්නවා කොහොමද ඔබ කලින් ගිහින් බලපු එවැනි වෙබ් පිටු නිර්මාණය කරන්න කියලා. හොඳයි ආදරණීය චූටි දුවේ පුතේ මම ඔබට ඔබේ විෂය නිර්දේශයට අදාළව තිබුණු HTML tags විශාල ප්‍රමාණයක් ඉගෙනුවා. ඔබ කිසිසේත්ම හිතන්න එපා මේ ටැක්ස් ටික තමයි HTML වෙබ් පේජ් හදන්න තියෙන ඔක්කොම ටැක්ස් ටික. නෑ එහෙම නෑ. ටැක්ස් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔබේ 7 ශ්‍රේණියට අදාළව ඔබ ඉගෙනගත්ත ටැක්ස් ටික තමයි ඔබ කලින් පාඩමේදී සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තේ. හරි නේද? හොඳයි. එහෙනම් දැන් ඔබට මේ ටැක්ස් ටික මේ HTML කෝඩින් ටැක්ස් ටික හොඳටම ප්‍රමාණවත් සම්පූර්ණ වෙබ් පිටුවක් හදන්න. ඔබ දැන් මේ ඉගෙනගත් ඒවා පාවිච්චි කරලා හොඳ වෙබ් පිටුවක් හදන්න උත්සාහ ගන්න ඕන. හරි නේද? ඔබ ආදර්ශයක් වශයෙන් ඉස්සල්ලා කොලයක් අරගෙන එහි සටහන් කරගන්න වෙබ් පිටුවක ඇතුළත් කරන දේවල්. ඔබේ වෙබ් පිටුව ඔබ ඉරි ගහලා ඕන ඩිසයින් කරගන්න. ඒක වඩා හොඳයි. එහෙම කළා ඔබට පුළුවන් සම්පූර්ණ වෙබ් පිටුවක් හදාගන්න. හරි නේද චුටි දුවේ පුතේ? අන්න ඊට පස්සේ ඔබට පුළුවන් ඒ කොලේ බලාගෙන ඔබ ආස කරන ඔබ කැමති වර්ණ එහෙම යොදාගෙන හොඳ වෙබ් පිටුවක් නිර්මාණය කරන්න. හොඳයි. දැන් මම ඔබට ඒ සඳහා උදව් වන තවත් දෙයක් කියලා දෙන්නයි යන්නේ. මොකක්ද මේ තවත් දේ? සම්පූර්ණ වෙබ් පිටුවක් හදන්න ගියාම චූටි දුවේ පුතේ අපට අවශ්‍ය වෙන තව කොටස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම 7 ශ්‍රේණියේ ඔබ මේ ඉගෙන ගන්න HTML tags පාවිච්චි කරලා ඔබට පහසු ආකාරයෙන් සම්පූර්ණ වෙබ් අඩවියක් හදන්න ගියාම පුංචි ගැටලු කිහිපයක් මුහුණ පාන්න සිදු වෙනවා. ඒ නිසා සම්පූර්ණ වෙබ් පිටුවක් නිර්මාණය කරන්න අවශ්‍ය තවත් ටැග්ස් කිහිපයක් ඔබේ සිලබස් එකට පිටින් මම ඔබට කියලා දෙන්නයි උත්සාහ ගන්න. හරියට අර මාකී ටැග් එක කියලා දුන්නා වගේ. හොඳයි. මේ ටැග්ස් ටිකත් එකතු කරගෙන අපි අවසානයේ සම්පූර්ණ හොඳ වෙබ් පිටුවක් නිර්මාණය කරමු. හරි. දැන් මම ඒ වෙලෙට තමයි යන්න සූදානම් වෙන්නේ. එන්න චූටි දුවේ පුතේ මගේ ස්ක්‍රීන් එකට. හොඳයි පුතේ. මෙන්න අපේ ස්ක්‍රීන් එක මම යනවා මෙන්න මගේ my first web කියන අපේ ෆෝල්ඩර් එක. හරි. මේක ඇතුළට ගිහලා මෙන්න තියෙන HTML documents අපි පාවිච්චි කරපු. හොඳයි. මේකේ තියෙනවා අපි හදපු pages ටික. මතකයිනේ? හොඳයි. මම මේක index page එකට මෙනවා පුතේ. right. මේක open කරාම මෙන්න web page එකක් විදිහට open වුණා. මට මෙයාව එඩිට් කරන්න ඕන නිසා මොකද්ද චූටි දුවේ පුතේ කරන්න ඕන? අපි මෙයාව notepad software එකකින් open කරගන්න ඕන. එතකොට මෙයා මත right click කරලා මම open with හරි මේ පැත්තට ගියාම මෙන්න notepad තියෙනවා. හරි. ඒකත් හරිම විශාල නඩු කරන්න. මෙන්න චූටි දුවේ පුතේ අපේ notepad file එක මම මේ window එක minimize කරනවා. මේ තියෙන අපේ වෙබ් පේජ් එක. මතකයි නේද? හොඳයි. මෙතෙන්ට අලුතෙන්ම මම උගන්වන්න යන්නේ මොකක්ද පුතේ? ටේබල් එකක් ගන්න හැටි. ඇයි ටේබල් එකක් ගන්න හැටි උගන්වන්නේ? දුවේ පුතේ මේ ටේබල් එකක් ගන්න හැටි ඉගෙන ගත්තම අපිට සම්පූර්ණ වෙබ් පේජ් එකක් හදන්න එයා ගොඩක් උදව් වෙනවා. ඒ කියන්නේ වෙබ් පේජ් එකක් ෆෝමැට් එක හදා ගන්න පුළුවන්. එක වෙබ් පේජ් එකට එන කන්ටෙන්ට් එක. ඒ කියන්නේ ඒකට දාන අඩංගු කරන ද්‍රව්‍ය ටික වචන රූප වෙන මොන හරි දේවල් සියල්ලම ඒ තැන්වල තියාගන්න අපි ටේබල් එකක් විදිහට මුළු වෙබ් පේජ් එකම ටේබල් එකක් කරගන්නවා. ඔබට තේරෙනවනේ වගුවක්. ඒතර වගුවක් කරගත්තම එක ඒ වගුවේ තියෙන එක තැන්වලට එක සෙල්ස් නැත්නම් කොටු වලට කෝෂ වලට අපිට පුළුවන් පුතේ ද්‍රව්‍ය දාන්න. තේරුණාද? මේක සරල කෙටි ක්‍රමයක් අපිට වෙබ් පිටුවක් හදාගන්න ගියාම දෙන හොඳ පහසු ක්‍රමයක් මේක. පේජ් එක අපට ඕන විදිහට ෆෝමැට් කරගන්න නැත්නම් ආකෘතිය හදාගන්න. පිටුවේ ආකෘතිය. හරි. අපි මේ වැඩේ පොඩ්ඩක් පැත්තකින් තියලා ඉස්සෙල්ලාම ටේබල් ටැග්ස් පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕන.
මේක චුට්ටක් ඇඩ්වාන්ස් ගොඩක් නෑ චුට්ටක් ඇඩ්වාන්ස් හැබැයි ඔයාලට මතකයි ලිස්ට් පාවිච්චි කරා. අන්න ඒකට ගොඩක් ළඟයි මේක. අමාරු නෑ හොඳ ඇඩ්වාන්ස්කුට එහෙම බය වෙන්න එපා. හරි ලේසි. අපි කරලා බලමු පුතේ. එන්න මගේ ස්ක්‍රීන් එකට. හොඳයි. මෙන්න මගේ ස්ක්‍රීන් එකේ නෝට්පෑඩ් ෆයිල් එක මම මෙයාව චුට්ටක් මෙහෙම ඩ්‍රැග් කරලා ලොකු කරගන්නවා පුතේ. ඔබට පහසුවෙන් බලා ගන්න. මට මෙහෙන් ටයිප් කරන්න බෑ නේද? ඔව් මෙහෙන් ටයිප් කරන්න බෑනේ. මේ බොඩි එකට ඉහලින් තමයි ගන්න ඕන. මම මෙන්න මෙතන කර්ස් එක තියලා මෙයාව එන්ටර් කරලා පහළට ගන්නවා. දෙකක් විතර පහළට අරගෙන හරි. මම මෙන්න මෙතන ටයිප් කරනවා දැන්. මට අවශ්‍ය පුතේ ටේබල් එකක් හදන්න. ටේබල් එකක් නැත්නම් වගුවක් හදන්න ඕනුනාම ඒකේ ටැග් එක තමයි ටේබල්. ඔව් ටේබල් කියන වචනේමයි. එහෙනම් ටයිප් කරමු TABLE කියන ටේබල් ටැග් එක. ටේබල් කියලා ස්ටාර්ට් කරා නම් ටේබල් කියලා ක්ලෝස් කරන්නත් ඕන. එහෙනම් එන්ටර් කරලා මම ක්ලෝස් කරනවා පුතේ ටැබ් එක ටේබල් කියලා. හරි. මෙන්න මේ සීමාව ස්ටාර්ටින් ටේබල් ටැග් එකයි ක්ලෝසින් නැත්නම් එන්ඩ් කරන ටේබල් ටැග් එකයි අතර තමයි සම්පූර්ණ ටේබල් එක අපි ඩිසයින් කරන්න ඕන. දුවේ පුතේ ටේබල්ස් වලට තියෙනවා පේලි, රෝස්, කොලම්ස් තියෙනවා. තීරු ඉහළ ඉඳන් පහළට එන කොලම්ස් තියෙනවා. වමේ ඉඳන් දකුණට විදින රෝස් තියෙනවා. දැන් මේ ටේබල් එක හදන්න ගියාමත් අපට එයින් උදව් වෙනවා රෝස්. අපි රෝස් විදිහට තමයි හදාගෙන ඉන්නේ. වමේ ඉඳලා දකුණට විදින රෝස් තමයි හදාගෙන ඉන්නේ. පැහැදිලිද? ඒ රෝස් පෙන්වන්න පාවිච්චි කරන TR කියන ටැග් එක. TR. ඊට අමතරව ටේබල්ස් වල ඔයාලා දාන උඩින් හෙඩින් එකක් එනවා. දැන් පාසලේ කාලසටහන ගත්තොත් උඩින්ම තිබෙනවා වෙලාව සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියලා. මේක වෙනම හෙඩින් එකක්. හරිනේ පුතේ? එහෙනම් හෙඩින් එකකුත් ඕන නම් ටේබල් එකකට අපි හෙඩින් එක දාන්නේ TH කියලා. දැන් ඔන්න ඉගෙන ගත්ත ටේබල් කියන ටැග් එකෙන් තමයි ටේබල් හදන්න පටන් ගන්නෙ අපි. ඒ අවකාශය තුල ටේබල් කියලා ස්ටාර්ට් එන්ඩ් තියෙන්න ඕන. ආරම්භය සහ අවසානය තියෙන්න ඕන. ඒ අතර මුලින්ම අපි ටේබල් රෝ එකක් හදනවා. ඒ ටේබල් රෝ එක ඇතුලේ පළවෙනි ටේබල් රෝ එක ටේබල් හෙඩින් එකක් කරනවා. පළවෙනි ටේබල් රෝ එක වමේ ඉඳන් දකුණට විහිදෙන. හරි නේද පුතේ? ඊළඟ ටේබල් රෝ එක ඒක ඇතුළට දාන ටේබල් ඩේටා. තේරුණාද? උඩ ටේබල් රෝ එකේ දාන ටේබල් හෙඩින්ග්ස්. හෙඩින් එකට එන්නේ time, Monday, Tuesday, Wednesday අන්නේ විදිහට. ඊළඟට එන එකේ පුතේ ඊළඟ ටේබල් රෝ එක වෙනම ඩිසයින් කරනවා. ඊළඟ ටේබල් රෝ එක වෙනම ඩිසයින් කරනවා. ඔන්න ඔය ක්‍රමයට තමයි යන්නේ. දැන් මම මෙහෙම කටින් කියලා බෑ අපි මේක කරලා බලමු. හරිනේ පුතේ? එන්න මගේ ස්ක්‍රීන් එකට. ස්ක්‍රීන් එකට ආවම මම එනවා ටේබල් තුලට. මම මුලින්ම ගන්නවා පුතේ මොකද්ද මම ගන්නෙ? මෙන්න මේ TR කියන ටැග් එක. පළවෙනි ටේබල් රෝ එක මේක අඳුර ගන්න පහසු වෙන මම පොඩ්ඩක් ටැබ් කරලා ඉස්සරහට ගන්නවා. ඒතර මේක හරියට අඳුර ගන්න පහසුයි. ටේබල් ටැග්ස් ටික. හරිනේ පුතේ? හොඳයි. TR එක ආරම්භ කරා නම් දූල පුතාලා දාන්නවා TR අවසන් කරන්නත් ඕන. ඒක කලින්ම දාගන්න පුරුදු වෙන්න නැත්නම් උග අමතක වෙන්න පුළුවන්. පළවෙනි ටේබල් රෝ එක මෙන්න මෙහෙමයි වෙන්නේ. මම ඒකත් ටැබ් කරලා ටිකක් දකුණු පසට ගත්ත වැඩිපුර කොටසක්. පළවෙනි ටේබල් රෝ එක ඇතුලේ තියෙන ටේබල් හෙඩින් එක. ඔබ හිතන්න මම මේ හදන්න යන්නේ කාලසටහන කියලා. ඒක ඔබට පුරුදුම වගුව. හරි. එතකොට මම මෙතන දානවා පුතේ time කියලා. මම අවසන් කරනවා මේ ටේබල් හෙඩින් එක. පැහැදිලිද? හොඳයි. time විතරද පුතේ එන්නේ? නෑ. මේ පැත්තට තව තියෙනව නේද? දූ පුතේ මේ හදන්නේ රෝ එකක් කොලම් එක නෙවෙයි. time කොලම් එක පල්ලෙහාට දාන් යනව නෙවෙයි. rows තමයි හදන්නේ. එහෙනම් time Monday, Tuesday, Wednesday, Thursday, Friday. මෙන්න මේ රෝ එකයි මම දැන් හදන්නේ. මේ තියෙන්නේ රෝ එක. බලන්න. ඔන්න ඔය සීමාවේ රෝ එක. හරිනේ පුතේ? right. ඊළඟට එන්නේ මං ටැබ් දෙකක් තියලා ඊළඟ ටේබල් හෙඩින් එක මං ගන්නවා Monday කියලා. මේක අවසන් කරනවා පුතේ ටේබල් හෙඩින්. හරි. ඊළඟ ටේබල් හෙඩින් එක. හරි පහසුයි. TH එකක් ඒක Tuesday. මෙන්න මං ක්ලෝස් කරා ඒ ටේබල් හෙඩින් එකත්.
ඊළඟට මං ගන්නවා තවත් ටේබල් හෙඩින් එකක් Monday Tuesday Wednesday නේද? හරි Wednesday මං මේකත් ක්ලෝස් කරනවා මේ ටේබල් හෙඩින් එකත්. ඊළඟට චූටි දුවේ පුතේ අපිට තවත් ඕන ටේබල් හෙඩින් එකක් Thursday නේද? හරි. මේකත් ක්ලෝස් කරමු. ඊළඟට ටේබල් හෙඩින් එකක් එනවා මේක Friday. ක්ලෝස් කරමු ටේබල් හෙඩින් එක. හරි. ඔන්න චූටි දුවේ පුතේ අපේ ටේබල් එකේ පළවෙනි ටේබල් හෙඩින් එකට අයත් රෝ එක ඉවර කරා. මේක හරියට තියෙනවද කියලා අපි ප්‍රීවිව් එකක් බලලෙමු නේද? යම් වරදක් වෙලා තිබුණොත් අපිට ඒක හදාගන්න පුළුවන් නිසා. එතකොට ඔබ ඉගෙන ගන්නවා වැරදි හදාගන්නෙත් කොහොමද කියලා. හරි. අපි යමු ස්ක්‍රීන් එකට. මම මේක සේව් කරනවා Ctrl S වලින්. දැන් යනවා මේ වෙබ් පේජ් ප්‍රීවිව් එකට මම මේක රීලෝඩ් කරනවා. මෙන්න මෙතන. හරිනේ? හරි. මෙන්න ඔබට පේනවා. මෙන්න මෙහෙට ඇවිල්ලා තියෙනවා. හරි නේද? දැන් ඔබ හයි කොමයකට ඉරි. හරි. මම ඒව අරන් දෙන්නම්. පස්සේ ගණනට කියලා දෙන්නම්. මුලින්ම මේක දැනට අල්ල ගන්න. හරිද? data එන විදිය. ඕකේ පුතේ? දැන් ඔබට මේක තේරුණානේ පුතේ? ටිකක් බෝල්ඩ් වෙලා තියෙන ඔබට පේනව නේද? හරි. අපි යමු ආයි නෝට්පෑඩ් එකට. ඒ ටේබල් රෝ එක ඉවරයි චූටි දුවේ පුතේ. මම තව ටේබල් රෝ එකක් ගන්නවා. මේ බලන්න. විශාලනේ කරලා පෙන්වන්නම් ඔබට. තව ටේබල් රෝ එකක් මං ස්ටාර්ට් කරා. එන්ටර් කරනවා. ටැබ් දෙකක් තියෙනවා. ඒ ටේබල් රෝ එක පළවෙනි රෝ එක පහලින් එන දින සහ කාලයට පහලින් එන. මේක ඇතුළට මම මෙන්න මෙහෙම දාන කියලා හිතා ගන්න. මට අවශ්‍යයි පුතේ ඒක ඇතුලේ ඊළඟ ටේබල් හෙඩින් එකද නෑ ටේබල් ඩේටා දැන් දාන්න. හෙඩින් එක ඉවරයිනේ පුතේ. හරි. ඊට පස්සේ ටේබල් ඩේටා. හරි. TD කියලා අපි කියන්නේ ඒකට. පැහැදිලිනේ? ටේබල් කියලා තියෙනවා. ටේබල් රෝස් හදනවා. රෝස් ඇතුළේ ටේබල් හෙඩින් දානවා. ටේබල් ඩේටාස් රෝස් කිහිපයක් දානවා. හරිනේ පුතේ? ටේබල් ඩේටා අපිට වෙලාවක් අවශ්‍යයි. පළමු කාලච්ඡේදය පටන් ගන්නවා 7:50ට. එහෙනම් 7:50 මං AM කියලා ගන්නවා සිට නේද පුතේ? කොහොමද එන්නේ? 8:30 දක්වා. AM. මම මේ ටේබල් ඩේට් එක ක්ලෝස් කරනවා. සේව් කරා. හරි නේද? මට ඔබට කියන්න අමතකුණා අපි ගම්මු ටේබල් මේ ටේබල් රෝ එකත් ක්ලෝස් කරමු කලින්ම. හොඳයිනේ. හරි. මෙන්න පුතේ පළවෙනි ටේබල් රෝ එක මේ කොටස. ඊළඟ ටේබල් රෝ එක මේ කොටස. තාම එක ඩේට් එකයි දාලා තියෙන්නේ මේ ටයිම් යට තියෙන ඩේට් එක විතරයි. දැන් අපි පොඩ්ඩක් ගිහින් බලමු කොහොමද මේක එන්නේ කියලා අදහසක් ගන්න පුළුවන්. Ctrl S මම සේව් කරා. මෙතනින් මම රීලෝඩ් කරනවා. මෙන්න ඔබට පේනව නේද? කාලය කියන කොලම් එක දැන් නිර්මාණය වෙනවා පහළට. ඒකට අවශ්‍ය ඉඩකඩ හදාගෙන තියෙන ඔටෝමැටිකලි. ටේබල් නේ. අපි මහන්සි වෙන්න ඕන නැහැ ඉබේම හැදෙනවා. හරි පුතේ. එන්න නෝට්පෑඩ් ෆයිල් එකට ඊළඟ ටේබල් ඩේටා එක දාන්න ඕන. මම මෙතෙන්ට ඇවිල්ලා එන්ටර් කරලා ටැබ් දෙකක් තියලා ඊළඟ ටේබල් ඩේට් එක තමයි පුතේ සඳුදා පළවෙනි පීරියඩ් එක. එහෙම නේ පුතේ. මේ පැත්තෙන් ටයිම් කොලම් එකේ ටයිම් තීරුවේ මෙන්න පළවෙනි කාලච්ඡේදවල වෙලාව දැම්මා. රයිට්. එතකොට මෙතනින් එන්න ඕන පුතේ පළවෙනි කාලච්ඡේදයේ තියෙන විෂය. අපි කියමු මෙතන තියෙනවා සිංහල කියලා. හරි. ඊට පස්සේ මේක ක්ලෝස් කරන්න ඕන පුතේ. මේ සිංහල කියන එක අයිති වෙන්නේ මෙන්න මේ මන්ඩේ එකට පහලින් තමයි එන්නේ. මේ ටයිම් එකට පහලින් තමයි පුතේ මෙන්න මේ වෙලාව ආවේ. ඒක ඔබ දැක්කා. දැන් මෙන්න මේ මන්ඩේ එකට පහලින් තමයි මෙතන මේ සිංහල කියන කොටස එන්නේ. මෙන්න මේ කොටස. හරිද පුතේ? දැන් මම ක්ලෝස් කරනවා ටේබල් ඩේට් එක. හරි. සේව් කරනවා. අපි ඔකත් බලමු පොඩ්ඩක්.
මම රීලෝඩ් කරනවා. දැන් ඔබ දැක්ක මෙන්න සිංහල කියන එක ඇවිල්ලා තියෙනවා. හරි නේද? ඕකේ. විශාලණය කරලා පෙන්වන්නම් මේ තියෙන්නේ පුතේ. ඔබට දැන් තේරෙනවා. දැන් ඊළඟට ඉස්සරහට දාන data ඔක්කොම Tuesday, Wednesday, Thursday, Friday වලට වැටෙනවා. අපි ගිහින් බලමු නෝට්බුක් එකේ ඒ කොටස අවසන් කරන්න ඉක්මනින්. ඔබට පහසු වෙන විශාලණය කරලා මම පෙන්වන්නම්. ඊළඟ table date එක මම ගන්නවා mathematics කියන එක. table date එක tag එක close කරා. හරි නේද? මම enter කරනවා ඊළඟට පුතේ. හරි. හොඳයි අපිට මේක දැන් පහසුවෙන් පේනව නේද? ඊළඟ table date එක. මම ඒකට ගන්නවා English කියලා. ඒ table date එකත් tag එකත් close කරන්න ඕන. ඊළඟ පේලිය දැන් අපි දන්නවා Monday මෙන්න මෙතන Tuesday Wednesday තව දෙකයි ඕන Thursday and Friday වලට. table data ඊට පස්සේ ගන්න පුතේ අපි කියමු science තියෙනවා කියලා. මේකත් close කරමු. ඔන්න බ්‍රහස්පතින්ද දැන් අපි යනවා සිකුරාදා දවසට. හරි. මෙතෙන්ට අපි ගන්නවා history කියලා. හොඳයි. අපි මෙන්න මේ ටික බලමු. අපි පළවෙනි රෝ එක හැදුවා. දැන් දෙවෙනි රෝ එකත් ක්‍රියේට් කරා. හරියට ආවද කියලා බලමු. මෙන්න control S save කරා. මෙතන මම රීලෝඩ් කරලා බලනවා. හරි. මේල තියෙන්නේ පුතේ. බලන්න විශාලණය කරලා. බලන්න මෙතන මේ mathematics කියන එක මැදට ඇවිල්ලා තියෙන්නේ. හරිනේ පුතේ? right. Wednesday මෙන්න Thursday එකට science Friday history එහෙම තියෙනවා. right. දැන් ඔයාලට තේරෙනවා පුතේ කොහොමද මේක හැදිලා යන්නේ කියලා. මම මේ වගුවට lines දාන්න තාම කියලා දුන්නේ නැහැ. ඒක පස්සේ බලමු. හරිද පුතේ? මොකද වෙබ් පිටුවක් සම්පූර්ණ ෆෝමැට් කරලා පිටුවක ෆෝමැට් එක හදලා වෙබ් පිටුවක් හදන්න lines ඕනේ නැහැ. lines නැතුවයි අපි පාවිච්චි කරන්නේ. දැනට lines ගැන කලබල වෙන්න එපා table එකේ. හරිනේ පුතේ? හොඳයි. ඊළඟට මේක මිනිමයිස් කරලා අපි යමු notepad file එකට. තව row එකක් අපි හදලා ඉමු. මෙන්න table row එකක් මම create කරා. මෙන්න එහෙම මම table row එක end කරා. නැත්නම් ඔක අමතක වෙන්න පුළුවන්. හරි. ඊළඟට දෙවෙනි කාලච්ඡේදය අපිට කොහොමද එන්නේ පුතේ? TD table date එක. අපට එන්නේ කොහොමද? මම පොඩි වැඩක් කරනවා. චුටි කපටි වැඩක්. මේ වගේ දෙයක් කරනවා පරිස්සමෙන් කරන්න හුරු වෙන්න ඕන. මට ඕන වෙන්නේ චුඩුදුවේ එකම විදිහේ ටේබල් එකක් නිසා මං මෙන්න මෙයාලා සෙට් එකම ටයිප් කරන්න යන කාලය අඩු කරගන්න මේ ටිකම කොපි කරලා ගන්නවා control C මෙහෙම සිලෙක්ට් කරලා control C ගහලා කොපි කරලා මම මෙන්න මෙතෙන්ට දා ගන්නවා control V හරි බලන්න පුතේ අපි පහළට මෙයා drag කරලා බලමු හරි මේ තියෙන්නේ මේ data ටික මෙතෙන්ට ආවා බලන්න 750 750 830 830 හරි දැන් මේක 750 වෙන්න බෑනේ පුතේ එහෙනම් මේක පටන් ගන්න ඕන 830ට ඊළඟ කාලච්ඡේදේ හරි 830 ඉඳලා 9යි 10 වෙනකන් තියෙනවා අපි හිමිතමු හරි එතකොට පීරියඩ් එක සිංහල වෙන්න බෑ නේද අපි වෙන විෂයක් දාමු ඒක ඉංග්‍රීසි කරනවා මේක මම හිස්ටරි කරනවා මේක මම මැතමැටික්ස් කරනවා ඊට පස්සේ පුතේ මේක මං සයන්ස් එම සයන්ස් විදිහටම තියමු
හරි නේද? මං මේක පුතේ ගන්නවා අපි ICT කියලා ගමු. හරි. ICT කියන සබ්ජෙක්ට් එක. ඔන්න සේව් කරා. හරි නේද? මේක දැන් ඔබට තේරෙන්න ඕන. මම උඩ සෙට් එකෙම කොපියක් පල්ලෙහාට අරන් එඩිට් කරා. දුවේ පුතේ බලමු දැන් කොහොමද මේක ප්‍රීවිව් වෙන්නේ කියලා. මම Ctrl S වලින් සේව් කරා. මේ පේජ් එකට ඇවිල්ලා රීලෝඩ් කරනවා. අන්න බලන්න ඊළඟ පේලියත් ලස්සනට නිර්මාණය වෙච්ච හැටි. ඔබට තේරෙනව නේද? හරි. මේක හරිම පහසුයි පුතේ. හොඳයි පුතේ. දැන් අපි ඊළඟට යන්නේ ඊළඟ රෝ එක හදන්න. right. මෙන්න මං ආව පුතේ. ඔබට මම විශාලණය කරලා පෙන්වන්නම්. අපි ඉක්මනට මේ රෝ එක හදාගමු. මෙන්න tr එකක්. හරි. මම මේ උඩ තියෙන එක මට කොපි කරලා ගන්න පුළුවන්. එතකොට හරි පහසුයි. මට පුළුවන් මෙන්න මේකත් එක්කම කොපි කරන්න. end එකත් එක්ක. හරි නේද? කොපි කරලා මම මෙතන එන්ටර් කරලා මෙන්න මෙහෙම. හරි. මම මේ td එක පොඩ්ඩක් තව මෙහෙට කරනවා. උඩ තියෙන එකමයි ගත්තේ මම වෙනස් කරන්න ඕන. 9යි 10ට තමයි කලින් පීරියඩ් එක ඉවර වෙන්නේ. එහෙනම් මේකත් 9යි 10 විය යුතුයි. 9යි 10 ඉඳලා තවත් විනාඩි 40ක් ගියාම තේ 9යි 50 වෙනව නේද? හරි. අපි සබ්ජෙක්ට්ස් මාරු කරමු. නේද? ඔබට තියෙනවා සිවික්ස් කියන සබ්ජෙක්ට් එක. මම එහෙම නිකන් කෙටියෙන් ගන්නම් පුතේ. මෙතන ආර්ට්ස් තියෙනවා. මැතමැටික්ස් මෙහෙමම තියමු. සයන්ස් මෙහෙමම තියමු. ICT එක මම වෙනස් කරනවා පුතේ බුද්දිසම් කියලා. හරි නේද? right. ඔබ කැමති ආගමික විෂයක නමක් එතනට දාගන්න දුවේ පුතේ. මෙන්න මං එහෙනම් ඒ රෝ එකත් හදලා ඉවරයි. මම මේ Ctrl S සේව් කරන දුවේ පුතේ. විශාලණය අඩු කළා බලමු රීලෝඩ් කරලා. මෙන්න තවත් එකතු වුණා. මෙතන පුතේ තර්ස්ඩේ එක දිගට සයන්ස් පීරියඩ්ස් 3ක් ඇවිල්ලා එක වෙන්න බෑ නේද? හරි අපි ඒක වෙනස් කරමු. මෙතන මං සයන්ස් වෙනුවට බුද්දිසම් ගන්නවා. මෙතන සයන්ස් වෙනුවට අපි තව සබ්ජෙක්ට් එකක් ගමු. ඉංග්ලිෂ් කියලා. right. දැන් මම මේක සේව් කරනවා. right. මෙන්න රීලෝඩ් කරලා බලුවා. මෙතන maths double periods ගැටලුවක් නැහැ. තාම අපි ගත්තේ මේ බලන්න පුතේ කාලච්ඡේද 3යි. හොඳේ. 1 2 3 කියන කාලච්ඡේද 3 විතරයි අරන් තියෙන්නේ. notepad ෆයිල් එකට යමු. ඊළඟ කාලච්ඡේද ගන්න මම පහසු වැඩක් කරනවා මෙන්න මෙහෙම. සම්පූර්ණයෙන් මේ tr එකක් සිලෙක්ට් කරගන්නවා. හරි නේද? ඊට පස්සේ මෙතන තියලා එන්ටර් කරලා මම මෙතන tr එකක් ගන්නවා. හරි. මෙයාව වෙනස් කරමු. 9යි 10ට ඉවරුනේ. මෙතන 9යි 50ට එකයි ගමු. 9යි 50ට ඉවරුනේ. හරි. 9යි 50 ඉඳලා පුතේ 10යි 30 වෙනකන් නේද? මෙතෙන්ට මම ගන්නවා පුතේ ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක. මෙතෙන්ට ගන්නවා මැතමැටික්ස් කියන සබ්ජෙක්ට් එක. මෙතෙන්ට ගන්නෙමු සයන්ස් කියන එක. මෙතෙන්ට මම ගන්නවා හිස්ටරි කියන එක පුතේ. මෙතන ගන්නවා මං අපි ඊස්තටික් කියලා ගමු. තොර ලේසි නේද පුතේ? මෙතනත් ආර්ට්ස් කියන එක වෙනුවට ඊස්තටික් කියලා ගමු. හරි. ඒක හොඳයි. මෙන්න මං සේව් කරා.
රීලෝඩ් කරලා බලනවා. දැන් ඔබට මේ ටේබල් එක හොඳට පේනවා දුවේ පුතේ. මේ වෙනසකට තිබෙන්නේ ටේබල් එකේ මේවා ලයින්ස් නැහැ. නමුත් ලයින්ස් වලට ඉඩ තියලා මේ වෙනස් වෙන්නේ. ක්ලෑෂ් වෙලා නැහැ. මේවා පිහිටන්නේ එහාට මෙහාටලා තියෙන පුතේ ඉඩ හරියට පිහිටන විදිහට. අපි කාලච්ඡේද 4 තව කාලච්ඡේද 4ක් ඕන. මං මෙන්න මෙහෙම පුංචි වැඩක් කරනවා. මට දැන් ඕන වෙන්නේ පුතේ විශේෂ රෝ එකක්. ඔබට මතකයි. මොකක්ද ඒ රෝ එක? මේ රෝ එක මට අවශ්‍ය වෙන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක් කරන්න. මෙන්න අයිගමු. මේ රෝ එක මට අවශ්‍ය වෙන්නේ පුතේ ඉන්ටර්වල් එක පෙන්වන්න. එහෙනම් මෙන්න මං ගන්නවා tr කියලා ස්ටාර්ට් කරනවා. ඊළඟට මං ගන්නවා ටේබල් ඩේට් එකක්. ඒක අපි පොඩ්ඩක් මෙහාට කරමු. හඳුනා ගැනීම පහසුවට මම මේ කැපිටල් ගන්නවා ඉන්ටර්වල් කියලා. ටේබල් ඩේට් එක ක්ලෝස් කරනවා. හරි. ඊට පස්සේ මම මේ ටේබල් රෝ එක මෙහෙම අවසන් කරා. හරි. අපි බලමු විශාලණය අඩු කරලා මෙන්න ඉන්ටර්වල් කියලා මේ පැත්තට ආවා. තවම යමක් අඩු වුණා. මොකද්ද පුතේ මේකට දාන්න ඕන වෙලාව නේද? හරි. අපි වෙලාව ගමු. මෙන්න මෙහෙමයි වෙලාව ගන්න පුතේ. ඒක මුලට එන්න ඕන පුතේ. හරි. එහෙනම් ටේබල් ඩේට් එකක් කලින් එන්න ඕන පුතේ. අපිට අමතක වුණා එක දාන්න. මෙන්න td මෙතන දාන්න පුතේ වෙලාව 10:30 ඉඳලා. එම්නේ. මේක 10:30 විය යුතුයි. හරි. ඊට පස්සේ දුවේ පුතේ අපි සාමාන්‍ය විනාඩි 20ක කාලයක් තමයි ඉන්ටර්වල් දෙන්නේ කියලා හිතුවොත් 10:50ට නේද? හොඳයි. මෙන්න මම ක්ලෝස් කරනවා ටේබල් ඩේට් එක. දැන් අපි පොඩ්ඩක් මේක සේව් කරලා බලමු රීලෝඩ් කරලා. හරි. මේ ඉන්ටර්වල් කියන එක මැදට එන්න ඕන පුතේ. ඒක විශේෂ දෙයක්. දැන් මැද මෙන්න මෙහෙට ගන්නම් බලන්න මෙතන තියෙන පුතේ මෙහෙම කොලම්ස් 1යි, කොලම්ස් 2යි, කොලම්ස් 3යි, කොලම්ස් 4යි, කොලම්ස් 5යි. මේ කොලම්ස් 5ටම මැදටයි මෙයා එන්න ඕන. හරි නේද? හොඳයි. ඒකට මොකද අපි කරන්නේ? ඒකට අපි කියන පුතේ HTML merge කරනවා කියලා. merge කරනවා. ඔන්න අල්ල ගන්නද? හරි වටිනවා මේ පුතේ. ටේබල් එකක මේ ඉදිරි තියෙන තීරු එකක් බවට පත් කරනවා. හරිද? මේ අතර තියෙන තීරු ඔක්කොම තනි රෝ එකක් ඇතුලේ එක තීරුවක් බවට පත් කරනවා. බලමු කොහොමද මේක කරන්නේ කියලා. දැන් අපි යන්නේ පුතේ මේ ඉන්ටර්වල් කියන එක මැදට ගන්න. හරිනේ? merge කළා. මම ඔබට කිව්වා. හරි. අපි යනවා පුතේ notepad ෆයිල් එකට එතෙන්ට ගිහිල්ලා මොකක්ද වෙන්න ඕනේ කියන කාරණේ මම ඔබට කියන්න. දුවේ පුතේ මේ ඉන්ටර්වල් කියන වචනය මේ තියෙන ටේබල් ඩේට් එක මැදට එන්න ඕන. කොච්චර මැදට එන්න ඕනද කියලා ඔබට තේරෙනවා. විශාලණය අඩු කළා මම පෙන්වන්නම් මෙන්න මෙහෙම. මෙතන හොඳට බලන්න පුතේ. මෙතන තියෙන එක කොලම් එකක්, කොලම් 2, කොලම් 3, කොලම් 4, කොලම් 5, කොලම් 6. මේකෙන් පුතේ පළමු කොලම් එක අපි අතාරිනවා. හරිනේ? එතන ඩේටා එකක් තියෙනනේ. ඊට පස්සේ වෙන්න ඕන මෙන්න මේ කොලම් එකේ ඉඳලා සම්පූර්ණයෙන් මෙන්න මෙතෙන්ට එනකම්. මෙන්න මේ කොටස මෙතන තියෙන කොලම්ස් 5ක්. කොහොමද කියන්නේ? මෙන්න මේ කොලම් එක 1යි, මේ කොලම් එක 2යි, මේ උඩින් එන මේ කොලම් එක 3යි, මේ උඩින් එන මේ කොලම් එක 4යි, මේ කොලම් එක 5යි. කොලම්ස් 5ක් අපි merge කරන්න ඕන එකක් බවට පත් කරන්න එක කොලම් එකක්. මේකට කියන්නේ පුතේ span, col span කියලා අපි කියනවා. හරිද? col span. ඒ කියන්නේ කොලම් එකක් span කරනවා. හරිද පුතේ?
එතකොට ඉන්ටර්වල් කියන එක මැදට එනවා. අපි මේක කරලා බලමු. දැන් චූටි දුවේ පුතේ මේ බලන්න අපිට මෙන්න මේ ටේබල් ඩේට් එක තුලට ගිහිල්ලා මේක ඇතුළෙන් නෙමෙයි මේ වැඩේ කරන්න ඕන. හරි. මම ස්පේස් එකක් ගන්නවා. දැන් කියනවා මෙන්න column span. හරි. අපි කෙටියෙන් කියනවා මේකට පුතේ call span. equal කරනවා මෙන්න මේ පෙරලි කොමා ඇතුලේ මේක දාන්න ඕන. පුතේ columns කීයක්ද අපි එකක් බවට පත් කරන්නේ? columns 5ක්. Monday, Tuesday, Wednesday, Thursday, Friday මේ columns 5. එනිසා මේක පම් 5 කියලා කියනවා. පැහැදිලි නේද? ඊට පස්සේ මෙතන තියෙන interval කියන වචනේ තමයි ඒතුලට එන්න ඕන කියලා මම මේක සේව් කරනවා. ආයිසරක් කියන්න පුතේ. table date එක තමයි එන්නේ. ඒක හරි interval කියලා table date එකක් එනවා. හැබැයි වෙන්න ඕන මේක call span දාලා call කියලා එන්නේ පුතේ columns merge කරන නිසා. මේ අතර තියෙන columns 5ක් එක column එකක් කරනවා. මෙහෙම කීපයක් නැහැ. තනි column එකක්. හරි නේද පුතේ? හොඳයි. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ හරි දැන්. මම මේක සේව් කරනවා. බලමු අපි විශාලණය අඩු කරලා මෙයාව රීලෝඩ් කරලා. හරි. දැන් මෙන්න මේක සකස් වෙලා තියෙන්නේ. හැබැයි ඉන්ටර්වල් කියන එක බලන්න. තාම මෙතනනේ. ආයේ තියෙන පුතේ left align තියෙන නිසා. අපි මේක right align කරා නම් හරි නේද? හොඳයි. right align කරන්නේ මෙන්න මෙහෙමයි. හොඳයි දුවේ පුතේ. එතකොට දැන් අපට ඕන මෙන්න මේ ඉන්ටර්වල් කියන වචනේ මැදට එන්න. එහෙම ඇවිල්ලා නැහනේ. එහෙමනේ සාමාන්‍ය ඉදිරි නේද? මේ අතර මැදට දෙන්නම්. මේක මැදට ගන්න ඕන, සෙන්ටර් කරන්න ඕන. අපි බලමු කොහොමද කරන්නේ. ඇත්තට මෙතෙන්දි බලන්න පුතේ මේ එක තියෙන වචනයක්වත් මැදට ඇවිල්ලා නැහැ. දැන් මේ mathematics කියන වචනේ මෙන්න මේ ප්‍රමාණය. එතකොට ඇත්තටම කිව්වොත් මේ කොලම් එක පුතේ මෙන්න මේ ප්‍රමාණය. මෙහෙම පල්ලෙහාට රේඛාවක් තියෙනවා කියලා හිතා ගන්න. මම මේ රේඛා දාන්න ගියේ නැහැ ගොඩක් වැඩි වෙන නිසා. හොඳයි පුතේ. එතකොට මේ mathematics කියන වචනේ බලන්න මෙතන Tuesday කියන වචනේ කොහොමද සෙන්ටර් වෙලා තියෙන්නේ. history, aesthetic මේ වචන දෙක සෙන්ටර් වෙලා නැහැ. එහෙනම් මේ වචන හතරම ඇත්තටම සෙන්ටර් වෙලා නැහැ. මෙතන බලන්න. මෙතනත් එහෙම තමයි. Monday කියන එක සෙන්ටර් අනිත් ඒවා සෙන්ටර් වෙලා නැහැ. මෙන්න මේ ගැටලුවත් එක්ක යමක් අපි තේරුම් ගමු. අපිට මේ data ඔක්කොම සෙන්ටර් කරා නම් හරිය නේද පුතේ? ඔව්. එහෙනම් අපි ඔක්කොම data ටික සෙන්ටර් කරමු. සෙන්ටර් කරන්නේ මොනවද? table data. table heading සෙන්ටර් කරන්න ඕනේ නැද්ද? නෑ බලන්න පුතේ ඒව සාමාන්‍ය default සෙන්ටර් වෙලා තියෙන්නේ. මතක තියාගන්න පුතේ th වලින් මේකත් මතක තියාගන්න. th යොදන ඒවා. table heading සාමාන්‍යයෙන් සෙන්ටර් තමයි default එන්නේ. table heading පාවිච්චි කරනකොටම ඒවා සෙන්ටර් තියෙන ඒ වචන. table data td යටතේ අපි ගන්න ඒවා එන්නේ පුතේ left align වමට බර වෙලා. ඒවා විශේෂයෙන් සෙන්ටර් කරන්න ඕන අපිට අවශ්‍ය නම්. එහෙනම් මෙතෙන්දි සෙන්ටර් කරන්න ඕන. මේකට මම ඔයාලට කියලා දෙන්නේ ලේසි ක්‍රමයක්. මේකට සාමාන්‍යයෙන් වෙනම අපි කියනවා CSS ක්‍රමය පාවිච්චි කරනවා කියලා. මොකද්ද මේ CSS ක්‍රමය? ඔය ගැන කලබල වෙන්න එපා. CSS ගැන ඉගෙන ගන්න යන්න එපා මේ වෙලාවේ. ඔබ 7 ශ්‍රේණී පොඩි දරුවෝ ඔබ ආසාවක් තිබුණා නම් අන්තර්ජාලයට ගිහිල්ලා මේ CSS ගැන ඉගෙන ගන්න පුළුවන්. මොනවා ගැනද? CSS අපි කියනවා Cascade Style Sheets කියලා. 7 ශ්‍රේණිය කියලා ඔබ චූටීම කියලා හිතන්න එපා. ඔයාලට මේක කරන්න පුළුවන්. අපේ පාඩම තුල මම ඔය ඔක්කොම කතා කරන්න යන්නේ නැහැ. පාඩම විශාල එකක් වේවි හැමුණොත් ඒ නිසා ඔබට මම CSS පාවිච්චි කරලා කොහොමද මේ ටේබල් එකේ තියෙන data ටික සෙන්ටර් කරන්න කියලා කියලා දෙන්නම්. ඒක හරි පහසුයි ඔබට. හරි. එන්න පුතේ අපේ ස්ක්‍රීන් එකට මම යනවා notepad ෆයිල් එකට. CSS අපි පාවිච්චි කරන ක්‍රම කිහිපයක් තියෙනවා. ලේසිම ක්‍රමය තමයි අර උඩ heading එකට මේ ගැන කියලා එන එක. මේ ගැන කියලා එන කියන්නේ අපි HTML page එක පටන් ගන්නකොට මුලින්ම කියනවා මේ page එක ඇතුලේ කොහේ හරි table data එකක් හම්බුනොත් td කියන tag එකක් හම්බුනොත් ඒ යටතේ දාලා තියෙන data අනිවාර්යෙන් සෙන්ටර් කරන්න කියලා. කොහොමද? HTML එක. ඉතින් අපි කියන කතාව පටන් ගන්නකොටම කල්ැදෝ කොන්දේසියක් දාලා තියෙනවා. ආන් ඒ වගේ. හරි නේද පුතේ? කලින්ම කොන්දේසිය දානවා. මොකද්ද කොන්දේසිය? table data එකක් ඉදිරියදී හමු වුණොත් එයාගේ data සෙන්ටර් කරන්න ඕන. එහෙනම් මුලින්ම කියන්නේ අපි මේක දාන්නේ head එකට. මතකද චූටි දුවපතේ head එක? අපි head එකට දැම්මේ මේ page එකේ මේ web page එකේ මුදුනින්ම එන නම. එන මම පෙන්වන්නම්.
ස්ක්‍රීන් එකට ආවම පුතේ මේ ඉහළට යනවා මම. මේ තියෙන හෙඩ් කොටස. හා මෙන්න මේ හෙඩ් කොටසේ තියෙන ටයිටල් එක නැත්නම් පේජ් එකේ නම. මීට අමතරව අපි මේ කොටස පාවිච්චි කරනවා CSS එකතු කරන්න. මෙන්න මෙහෙමයි ගන්න. පුතේ මම මේකට ගන්නවා මෙහෙම CSS ගන්නකොට ස්ටයිල් කියලා කියනවා. ඔය CSS කතා මොකුත් ඕනේ නැහැ. ස්ටයිල් එකක් දාන්න යන්නේ. මොකද්ද මේ ස්ටයිල් එක? ස්ටයිල් එකක් ස්ටාර්ට් කරා නම් පුතේ ස්ටයිල් එකක් ක්ලෝස් කරන්නත් ඕන. මම මේ කියලා දෙන ස්ටයිල් කියන වචනෙත් එක යොදන CSS. ඒ කියන්නේ CSS යොදනවා නම් ස්ටයිල් කියලා දාලා ඒ තුල තමයි පුතේ tags දාන්න ඕනේ HTML tags. ස්ටයිල් තුල. CSS කියන්නේ ස්ටයිල් එකක් කියලා හිතන්නකෝ. අපේ වෙබ් පිටු ලස්සන කරගන්න. අපි කියනවා ඩයිනමික් කරගන්න. හොඳට ත්‍රිව්‍රව පේන්න වෙබ් පිටු ලස්සනට හදාගන්න උදව් කරනවා. ඒ වගේම වෙබ් පිටු හදන වැඩේ පහසු කරනවා. එකම කෝඩ් එක නැවත නැවත ටයිප් කිරීම වළක්වනවා. ඒ ටික ඇති ඔබට දැනට. හොඳයි කෝඩ්ස් අඩුවෙන් අපේ වැඩ පහසුවෙන් කරගන්නයි මේක උදව් කරන්නේ. හරි නේද? හොඳයි. එන්න පුතේ ස්ක්‍රීන් එකට. අපේ ස්ක්‍රීන් එකේ මේ තියෙන්නේ මොකද්ද? ස්ටයිල්. හරි නේද? මේක ඇතුලේ මම මේක තුලට ගිහින් කියනවා ටේබල් ඩේටා එකක් හමු වුණොත් අපි මේක මෙහාට ගමු තව. හරි. ටේබල් ඩේටා එකක් හමු වුණොත් මෙන්න පුතේ සංගල වරහණක් දානවා. හරිද? ඒ සංගල වරහණ තුල කියනවා ටෙක්ස්ට් වල අලයින් එක බලන්න පුතේ. මම විශාලනේ කරලා පෙන්වන්න. ස්ටයිල් ඇතුලේ කියනවා. يعني මේ හෙඩ් එක ඇතුලේ දාන්නේ. මේ තියෙන පුතේ හෙඩ් කියන ඒරියා එක. අපි ටයිටල් එක දාලා තිබ්බා. ඊට පහළට ඇවිල්ලා ස්ටයිල් එකක් ස්ටාර්ට් කරා. ස්ටයිල් ඇතුලේ කියනවා ටේබල් ඩේටා එකක් ඉදිරියේදී හමු වුණොත් එහි ටෙක්ස්ට් වල අලයින්මන්ට් එක හරි නේද? රයිට්. අලයින්මන්ට් කියන්නේ පුතේ වමට දකුණට මැදට පිහිටීම. හරි නේද? මේ අලයින්මන්ට් කියන දිග වචනෙන් අපි ගන්න අලයින් කියලා. ටෙක්ස්ට් අලයින් එක මොකක් වෙන්න ඕනද? දෙතිත තියලා කියන්න ඕන පුතේ සෙන්ටර් වෙන්න ඕන කියලා. ඒකල තිතයි කොමාවයි දාලා අවසන් කරන්න ඕන. ඕව මතක තියාගන්න. ඊට පස්සේ අපි සංගල වරහන වහනවා. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. මෙන්න මේ කොටස විතරයි චුටි දුවේ පුතේ මම අලුතෙන් ගත්තේ. පේනෝනේ? හරි. ඔබට මම පහසු වෙන්න මෙහෙම සීමා කරලා පෙන්වන්න. මොනවද මං කරේ? මේ බලන්න ස්ටයිල්. ස්ටයිල් ස්ටාර්ට් කළා ස්ටයිල් එන්ඩ් කරා. ඒ තුල ලියනවා ටේබල් ඩේටා එකක් ආවොත්. ඒ කියන්නේ ටේබල් ඩේටා TD එකක් ආවොත් ඉස්සරහට TD කියන ටැග් එකක් ආවොත් අන්න එහි ටෙක්ස්ට් අලයින් එක TEXT dash align double colon center semicolon. හරි නේද පුතේ මේක? තේරුණා නේද? හොඳයි. එහෙනම් අපි බලමු දැන් මම විශාලනේ අඩු කරන්නම්. මම මේක සේව් කරනවා Ctrl S පාවිච්චි කරලා. දැන් යනවා මෙන්න මේ පේජ් එකට රීලෝඩ් කරනවා. අන්න ඔබට පේන්නේ නැති වචන ඔක්කොම සෙන්ටර් වෙලා. මෙතනින් එහාට ටේබල් එකේ කොච්චර ටේබල් ඩේටා දැම්මත් ඒව ඔක්කොම සෙන්ටර් වෙනවා ඒ කොටුවට කෝෂයට. කෝෂය කියන්නේ තීරුවක් සහ පේලියක් එකිනෙක ඡේදනය වීමෙන් හදන කොටුවක්. වගුවක කොටු හැදෙන්නේ එහෙමයි. වගුවල තියෙන තීරු මේ අතර තියෙනවා පේලි. තීරු සහ පේලි. තීරුවක් සහ පේලියක් එකිනෙක ඡේදනය වුණාම හැදෙන කොටුව තමයි කෝෂය. අපි කියනවා වගුවක කොටු කියලා. එහෙමනේ. හරි. ඕකේ. දැන් එහෙනම් පුතේ මෙන්න මේ ඔක්කොම සෙන්ටර් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපට තියෙන්නේ අනෙක් කොටස් ටික මේකට එකතු කරන්න. මේක හරි සරලයි. මං ඉතා පහසු වැඩක් පාවිච්චි කරනවා මෙතෙන්දී. මම 4ක් ගන්න ඕනනේ පුතේ. එතකොට මම මේ කලින් ගත්ත 4ම කොපි කරගත්තා නම් ලේසි නේද? ඔව් මම මේ TR ඉඳලා මේ ටික කොපි කරගෙන එනවා. මම මේ අන්තිම TR එක ගන්න නැහැ. හරිද? මෙයාව ගන්න නැහැ. දැනට මෙතන තියෙන 1යි 2යි 3යි 4ක්. හරිද? එතකොට ටයිම් ටේබල් ඇරුණම මෙතනින් එනවා කිසියම් ප්‍රමාණයක්. මම මේ ටික ටයිම් ටේබල් එකේ පසුව ඇඩ් කරනවා මෙන්න මෙතෙන්ට. Ctrl C වලින් කොපි කරලා Ctrl V වලින් පේස්ට් කරා. පහළට ගියොත් මේ බලන්න පුතේ.
සබ්ජෙක්ට්ස් පිහිටීමේ ආකාරමයි. නමුත් මම ඇඩ් කරා. මෙන්න පුතේ මං රීලෝඩ් කරනවා. මගේ අතින් පොඩි වැරදීමක් වෙලා. මොකද්ද? මං සිලෙක්ට් කරලා තියෙන උඩ දෙන හෙඩින් එකත්. එහෙනම් අපි මෙතන හෙඩින් එක අයින් කරමු. හොයාගන්න ලේසි. මේ TR වල මෙන්න පුතේ TH හෙඩින් එක. ඒ කොටස සම්පූර්ණයෙන් අයින් කරාම හරි. මෙයාව මකනවා. මෙන්න මං සේව් කරා. නැවත රීලෝඩ් කරනවා. හොඳයි. මම ඔබත් එක්ක සජීවීව මේක කරගෙන ඉන්නේ. පුංචි හරි වැරදීමක් වුණොත් ඒ විදිහට මම ඔබට පේන්න ගන්නවා. ඔබටත් මේක ඉගෙන ගන්න පහසු වෙනවා. මෙන්න පුතේ විෂයන් 1යි 2යි 3යි 4යි ඉන්ටර්වල් එක ආපහු 5යි 6යි 7යි 8යි. හරි නේද? මේ ටික ඇවිල්ලා තියෙනවා. good. ඉතින් අපි මේ පහම කොපි කරන් ඇවිල්ලා තියෙනවා ඒකයි. මම මේ වෙලාවල් මේ data හදන්න යන්නේ. මට ඕන ඔබට ආකෘතිය කියලා දෙන්න විතරයි. මෙන්න චූටි දුවේ පුතේ අපි ලස්සන කාලසටහනක් නිර්මාණය කරා. ටැග්ස් කිහිපයක් විතරයි පාවිච්චි කරේ. කොපි පේස්ට් කරලා ඉක්මන් කරගත්තානේ. හරි. දැන් ටයිම් ටේබල් එක කොල එක ලියලා ඔබේ අතේ තියෙනවා. ඔබ ඒක බලාගෙන මේක ටයිප් කරන්න ඕන. මෙන්න මෙහෙම තමයි ඔබට ටේබල් එකක් පාවිච්චි කරන ක්‍රමය. දැන් මම මේ ටේබල් කියලා දුන්නේ චුටි දුවේ පුතේ. ඔබට වෙබ් පිටු ඇතුලේ ටේබල් මේ වගේ ටේබල් පේන්න තියෙන ටේබල් යූස් කරන්නම නෙවෙයි ඔබේ මුළු වෙබ් පිටුවම ටේබල් එකක් බවට පත් කරලා පහසුවෙන් වෙබ් පේජ් ඕගනයිස් කරගන්න සංවිධානය කරන්න. වෙබ් පේජ් එකක් වෙබ් පිටුවක් ඇතුළේ තියෙන කන්ටෙන්ට් එක ඔබට පහසුවෙන් සංවිධානය කරන්න තමයි මම මේ වැඩේ කියලා දුන්නේ. හොඳයි. මම දැන් ඒ වැඩේ කරලා පෙන්නන්නම් ඔබට කොහොමද ටේබල් පාවිච්චි කරලා වෙබ් පිටුවක් අපි හරියට ඕගනයිස් කරගන්නේ කියලා. එන්න පුතේ ස්ක්‍රීන් එකට. මම මෙතනින් විශාලණය පුතේ අඩු කරනවා. හරි. දැන් මට පුතේ මෙතනින් ඉවත් වෙලා යන්න ඕන. මම මේ ෆෝල්ඩර් එකට ගිහිල්ලා වෙන පේජ් එකක් ගන්නවා. මම මෙන්න මේ page 2 කියන එක පුතේ ඕපන් කරනවා. හරි. මේක මට ඕන ඕපන් කරගන්න notepad ෆයිල් එකක් විදිහටත් මෙන්න මම ඕපන් කරගත්තා. හරි. මම මේ ෆෝල්ඩර් එක මිනිමයිස් කරනවා. හරි. එතකොට එහෙනම් දැන් ඔයාලට තේරෙනවා මේ විදිහට tables වලින් පුතේ අපිට page එකක් හොඳට organize කරගන්න පුළුවන්. page එක දාන ඇත්තරම content එක දාන දේවල් organize කරගන්න පුළුවන් පුතේ. page එකේ මේ ගන්න table ටිකක් ලොකුවට ගන්න පුළුවන්. හරි නේද? ඒ ගැන ඔබට පසුවට තවදුරටත් practice කරලා පුහුණු වෙන්න පුළුවන්. අපිට පුළුවන් ඇත්තම කිව්වොත් පුතේ මේ table data ඇතුළට image එකක් උනත් දාන්න. ඔබ පොඩ්ඩක් practice කරලා බලන්න පුතේ. table data ඇතුළට img src image source කියන image එකක් දාන tag එක පාවිච්චි කරලා පුංචි image එකක් ලොකු image දාන්න යන්න එපා පුතේ. පුංචි image උනත් දාන්න පුළුවන්. හරිද? දැන් අදහසක් දුන්නා. දැන් ඔබට වෙබ් පේජ් එකක් ලස්සනට ඕගනයිස් කරගන්න ටේබල් ගැන දන්නවා. ඒ වගේම චුටි දුවේ පුතේ ඔබ දැනගන්න ඕන ඊළඟ වැදගත් දෙයක් තමයි අපි වෙබ් පේජස් ඇතුලේ නැත්නම් වෙබ් අඩවි වල වෙබ් පේජස් ඇතුලේ තියෙන පුතේ යම් ලින්ක්ස් තියෙනවා. ඒවා ක්ලික් කරාම වෙනත් වෙබ් අඩවි වලට සම්බන්ධතාවය ඇති වෙනවා. හරිද? වෙනත් වෙබ් අඩවි වලට. අපි අන්න එවැනි ලින්ක් එකක් දාන විදිය තවදුරටත් ප්‍රැක්ටිස් කරමු. හරි. එන්න පුතේ අපේ ස්ක්‍රීන් එකට මෙන්න අපේ තියෙනවා වෙබ් අඩවිය. මෙන්න අපි හද වෙබ් පේජ් එක. right. මං ඔබව අරන් එනවා notepad ෆයිල් එකට ටේබල් එකේ පහළම කෙළවරට යනවා පුතේ. මෙන්න ටේබල් වලට පහළින් මම විශාලණය කරලා පෙන්වන්නම්. එන්ටර් කරලා පොඩි ඉඩක් ගන්නවා. ඔබට මතකයි කොහොමද ලින්ක් දැම්මේ anchor කියන එකෙන්. එහෙනම් මෙන්න a ස්පේස් එකක් තියලා href. හරිනේ පුතේ. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕන? සමාන ලකුණයි පෙරලි කොමා ඇතුලේ දාන්න ඕන අපිට සම්බන්ධ කළ යුතු බාහිර වෙබ් අඩවියේ URL එක Uniform Resource Locator එක වෙබ් ඇඩ්‍රස් එක සම්පූර්ණයෙන් මෙතන දාන්න ඕන. දැන් කොහොමද ඒක හොයාගන්නේ? ඔව් grade 7 චූටි දුල පුතාලට මේක පුංචි ගැටලුවක් වෙන්න පුළුවන් සමහර අයට. මම ඔබට කරලා පෙන්නන්නම්. එන්න පුතේ ස්ක්‍රීන් එකට. මෙන්න පුතේ Chrome web browser එකට මම මෙතන ගිහිල්ලා අපිට සම්බන්ධව හදන්න ඕන වෙබ් අඩවියක් අපි හොයාගමු. මම කැමති ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ලින්ක් එකක් හදන්න. එහෙනම් මම හොයනවා පුතේ Ministry of Education මෙන්න මතුවෙනවා. මම මේක ඕපන් කරගන්නවා. right. මම මෙතන ක්ලෝස් කරනවා මැසේජ් එක පුතේ.
Ministry of Education website එකේ මෙන්න මෙතන link එක තියෙනවා. හරිද? ඕනනම් මෙයාව copy කරලා ගන්නත් පුළුවන් නැත්නම් ඔබ website එක මෙහෙම open කරගන්න. right? මෙතන මේක බලලා type කරලා ගන්නත් පුළුවන්. පහසු දෙයක් තමයි මෙන්න මේ උඩට එන්න පුතේ මෙතන. හරි. මෙන්න මේක select කරගන්න. හරි. තේරුණා නේද? Control C. ඊට පස්සේ මේක minimize කරලා ඔයාලා යන්න පුතේ මෙන්න මෙතනට. මතකයි නේද? හරි. right. සම්පූර්ණ වෙබ් අඩවිය මෙතන select කරනවා බලන්න. Anchor href කියලා සමානයි https මෙන්න security website එකක් මම මේක ඔබට ඉගෙනුවා. හරි. moe.gov.lk අනිත් කොටස් ටික automatically එනවා. පෙරලිකමාවෙන් පස්සේ අපි තව යමක් එකතු කරන්න ඕන. මොකක්ද පුත එකතු කරන්න ඕන? අපි වෙබ් අඩවිය ඉඳලා අනෙක් වෙබ් අඩවියට යන්න අපේ වෙබ් පිටුවේ ඉඳලා අනිත් වෙබ් අඩවියට යන්න අපි මොන හරි ක්ලික් කරන්න ඕනනේ. ඔව්. අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට යන්න අපි මොකක් හරි ලින්ක් එකක් හදලා තියනවා. වචනයක්, රූපයක්, වෙබ් බටන් එකක්. ඔව් වෙබ් බටන්ස් තියෙන පුතේ. ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන් පුංචි ලස්සන රූප, අයිකන්ස් වගේ. එකක් ගන්න පුළුවන් නැත්නම් මොන හරි ඉමේජ් එකක් ගන්න පුළුවන්. නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය ලාංඡනයේ සහිත ලෝගෝ එකක් තියෙනවා ඒක ගන්න පුළුවන්. හරි නේද පුතේ? ඊපස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නම දාලා තියන්න පුළුවන්. හරි. මෙතෙන්දී අපි නම දාමු. නම ටයිප් කරලා තියෙනවා. ඒක ක්ලික් කරාම තමයි ලින්ක් එක විදිහට වැඩ කරලා අපිව අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වෙත අරගෙන යන්නේ. ලෝඩ් වෙන්නේ page එක. හරිද පුතේ? මම මෙතන පුතේ ටයිප් කරනවා මෙන්න මෙහෙම මේක ක්ලෝස් කරන්න ඕන. මේ href කියන මේ ටැග් එක සම්පූර්ණ කරන්න ඕන මෙතන. හරි නේද? ඊට පස්සේ දෙනවා මෙන්න මෙහෙම Ministry of Education Sri Lanka කියලා. ඊට පස්සේ පුතේ මේ සම්පූර්ණ anchor tag එක close කරන්න ඕන. close tag එකක් දුන්නා මෙන්න මං control S save කරා. හරි. කිසිම අඩුපාඩුවක් නැහැ දැන් හරි. මෙන්න tag එක තියෙනවා. අපිට link එකෙන් open වෙන website එක තියෙනවා. වචන set එක දීලා තියෙනවා. අපි දාන වචනය link එකක් වශයෙන් වැඩ කරන්න. විශාලනේ අඩු කරන චෝටි දුවේ පුතේ මෙන්න මම ඔබව අරන් එනවා. minimize කරලා මම මේක reload කරනවා. හරි. පල්ලෙහින් බලන්න පුතේ මෙන්න මතු වුණා. මේ තියෙන්නේ. ඔව් link එකක් නම් පුතේ මෙහෙම සාමාන්‍යයෙන් underline වෙලා පෙන්නනවා. ඒ මතට mouse point එක අරන් ආවම අතේ හැඩයකට mouse point එක වෙනස් වෙන්න ඕන. අන්න වෙනස් වෙනවා. පැහැදිලි නේ පුතේ? මේ බලන්න. එතකොට බලන්න මෙන්න පැත්තේ මතු වෙනවා මේ පැත්තෙන් තව ටිකක් වම් පැත්තෙන් ඒ යන වෙබ් අඩවියේ නම. මේ මත ක්ලික් කරාම බලන්න මොකද වෙන්නේ. මෙන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ආවා. මේ ඉහළ මෙන්න මෙතන පුතේ බලන්න. මම මෙන්න මේ back button එක ක්ලික් කරාම මෙන්න අපේ වෙබ් අඩවියට එනවා. අපේ වෙබ් අඩවියේ අපේ index page එකට home page එකට ආවා. මම නැවතත් මෙතන link එක ක්ලික් කරන්න යනවා. බලන්න මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා. අමතර දෙයක් කියන්න තියෙන දුවේ පුතේ මේ බලන්න. වරක් ක්ලික් කළාට පස්සේ එහි තිබුණු මුලින්ම තිබූ වර්ණය නිල් පාට එක දැන් දම් පාටට හුරු වෙනත් වර්ණයකට ඇවිල්ලා තියෙනවා. එහෙම තමයි links සාමාන්‍යයෙන් එක වර්ණයකින් තියෙනවා. ක්ලික් කරාට පස්සේ එක සැරයක් ඕක ක්ලික් කරාට පස්සේ එහි වර්ණය වෙනස් වෙනවා. ඒ කියන්නේ visited web page එක link එකක්. අපි visit කළා web page එකට අන්න දැන් link එක. හරි නේද පුතේ? ඕකේ. මම සරල ඔබට කිව්වේ පුතේ ඒ වෙනසම තමයි මෙතනත් තියෙන්නේ කලින් අපි පාවිච්චි කරපු ඒවායි පුතේ. අර අපේ වෙබ් අඩවියේ මනික වෙබ් පිටු වලට යන්න හදපු links ටික මේ තියෙන්නේ. හොඳයි. මම නැවතත් මේ මත ක්ලික් කරනවා. මෙන්න උඩින් පේනවා load වෙනවා. දැන් මෙන්න load වුණා. හරි. ආපස්සට ගියාම අපේ වෙබ් page එකට. ආයෙ අපිට උනම් forward යන්න පුළුවන් link එකම දැන් ඕනේ නැහැ. මෙයා ක්ලික් කරොත් මෙතෙන්ට එනවා. අයි අපි එකසර දැන් ගියානේ. හොඳයි චූටි දුවේ පුතේ එහෙනම් අපි ඔන්න HTML codes විශාල ප්‍රමාණයක් ඉගෙන ගත්තා. දැන් ඔබට තියෙන මේ ඔක්කොම එකතු කරලා හොඳ වෙබ් අඩවියක් හදන්න. අපි බලමු ඊළඟ පාඩමෙන් එවැනි පරිපූර්ණ වෙබ් පිටුවක් කොහොමද ප්‍රායෝගිකව නිර්මාණය කරන්න කියලා. ඊළඟ පාඩමෙන් හමු වෙලා අපි ගැන සාකච්ඡා කරමු.